සුවිසි මහා ගුණ බලයෙන් සුපින්වත් හැම දිනාටම නිදුක් නිරෝගී සුව දීර්ඝායු ප්‍රාර්ථනා කරනු ලබනවා. බෞද්ධ මාධ්‍ය ජාලයේ සෑම අඟහරුවාදා දිනකම බෞද්ධ රූපවාහිනිය ඔස්සේ උදෑසන 8ටත් බෞද්ධ ගුවන් විදුලියෙහි එදිනම රාත්‍රී 10ටත් විකාශනය කරනු ලබන සද්ධර්ම සාගර සදහම් කතිකාව හා සම්බන්ධවයි අපේ පින්තුන් මේ රැඳී සිටින්නේ. අද දවසේ මේ උතුම් සදහම් කතිකාවත සඳහා ධර්මානුශාසනාවන් සිදු කරන්නට ධර්මානුශාසනාව අපේ ධර්මකාරණාවන් පැහැදිලි කර දෙන්නට මේ උතුම් ධම්සභා මණ්ඩපයට වැඩමවා වදාළේ බියගම කොට්ටුන්න කල්යාණි මාවතේ දමදස්සී බෞද්ධ මධ්‍යස්ථානාධීශවර ත්‍රිපිටකාචාර්ය සද්ධර්මාචාර්ය අවසරයි පූජනීය දොළොස්වල උදිත දීර ස්වාමින් වහන්සේ බෞද්ධ මාධ්‍ය ජාලයේ වෙනුවෙන් පින්වත් හැමදෙනා වෙනුවෙන්මත් තාම ගෞරවයෙන් නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. අද දවසේ මේ උතුම් සදහම් කතිකාව සඳහා දායකත්වයේ දරනු ලබන්නේ හොරණ කබල්ලාගොඩ පදිංචි ආර් යර්ලින් නෝනා මහත්මිය, ඒ.එම්. හේම්පාල මහත්මයා, මාලක රුවන් හිරාන් යන පුතුන් තිදෙනා සහ නදීකා සඳමාලි චන්දිමා යන ලේලිවරුන් තිදෙනාද එකතුව පවුලේ පින්වත් හැමදෙනා විසිනුයි අද දවසේ මේ උතුම් ධර්ම දානමය පින්කම සඳහා දායකත්වයේ දරනු ලබන්නේ. සද්ධර්ම සාගර සදහම් කතිකාවත ආරම්භ කරන්නට අපගේ පූජනීය පින්වත් ස්වාමින් වහන්සේට පින්වත් හැමදෙනා වෙනුවෙන්ම තාම ගෞරවයෙන් නමස්කාර පූර්වක ආරාධනා කොට සිටිනවා. සුපින්වත් ඔබ හැමට උතුම් තුනුරුවන් සරණයි. තෙරුවන් සතු සූවිසි මහා ගුණ බලයෙන් සෑම දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දිගා සිරි ලබත්වා කියලා පළමුවෙන්ම ආශිර්වාද කරනවා. වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි වැඩසටහන මෙහෙයවන විචිත්‍ර ධර්ම කතික පූජනීය දෙල්වල සරණ සිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් අවසරයි. වාසනාවන්ත කාරුණික සත්පුරුෂ පින්වත්නි, අද මේ සද්ධර්ම සාකච්ඡාවෙහි දායකත්වය දරමින් කටයුතු කරන්නේ සම්මා සම්බුද්ධ ශාසනය කෙරෙහි ප්‍රසන්න සිත් ඇති, බුදු සසුනේහි චිරජීවනය කැමැති, සම්බුද්ධ ශාසනයටත් මහා සංඝරුවනටත් ඊ타ත්ම සද්ධාවෙන් ගෞරවයෙන් කටයුතු කරන ශාසන මාමක සදැහැති සත්පුරුෂයන් පිරිසක්. හොරණ කබල්ලාගොඩ පදිංචි ආර් යර්ලින් නෝනා මහත්මිය, ඒ.එම්. හේමපාල මහත්මයා, මාලක රුවන් හිරාන් කියන පුතුන් තිදෙනා, නදීකා සඳමාලි චන්දිමා කියන ලේලිවරුන් තිදෙනා, මෙන්න මේ සියලු දෙනා තමයි අද දායකත්වය. ඉතින් ඒ දායකත්වයේ දරන සත්පුරුෂයන් ඊටාම සතුටටපත් වෙන්න අද තමන්ගේ ජීවිතයට අග්‍රගණ්‍ය වූ ධර්ම දානමය පිනක් එකතු වෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔබේ ධනය අද වියදම් කරන්නේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට බණ ඇසීමට අවස්ථාව සලසා දෙන්න. ලක්ෂ ගණනකට බණක් අහන්න අවස්ථාව ලබා දීම සාමාන්‍ය කුසලයක් නෙමෙයි, එසේ මෙසේ පින්කමක් නෙමෙයි. එය උදාරතර මහෝත්තම මහානීය වූ පින්කමක්. ඒ ගැන හිතලා හැමෝම සතුටටපත් වෙන්න. ඉතින් මේ සද්ධර්ම සාගරය වැඩසටහනේදී අපි විස්තර කරලා දෙන්නේ සද්ධර්ම සාගරය කියලා හඳුන්වන විශාල බණ පොතක් තිබෙනවා. ඒ බණ පොත කොටස් 6කට මුද්‍රණය කරලා තියෙන්නේ.
ඒ බණ පොතෙන් තමයි අපි මේ වැඩසටහන් මාලාව සිදු කරනු ලබන්නේ. ඉතින් ඒ බණ පොතේ ලියලා තියෙන්නේ ධම්මපදයේ පිළිබඳව. අද අපිට નિયમિત ගාථාවක් තියෙනවා පුප්ප වර්ගයේ පළවෙනි ගාථාව. ඒ ගාථාව මම මුලින්ම සඳහන් කරලා සරලව තේරුම් පැහැදිලි කරලා දෙන්නම්. කෝ ඉමං පටවින් විචෙස්සති යමලෝකංච ඉමං සදේවකං කෝ ධම්මපදං සුදේසිතං කුසලෝ පුප්පමිව පචෙස්සති. ඒ තමයි ගාථාව. ඒකේ බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා ස්වාමින් වහන්සේලාගෙන්. මොකද්ද ප්‍රශ්නය? තමන්ගේ මේ ආත්ම භාවයත්, තමන්ගේ ආත්ම භාවය කියන්නේ තමන්ගේ ජීවිතය, තමන්ගේ ජීවිතයත්. යමලෝකංච කියලා කියන්නේ සතර අපායත්. ඉස්සෙල්ලම තමන්ගේ ජීවිතය, ඊළඟට යමලෝකය. යමලෝකය කියන්නේ සතර අපාය. ඊළඟට කියනවා සදේවකං කියලා කියන්නේ දෙවියන් සහිත වූ, ඒ කියන්නේ දෙවියන් සහ ඒ කියන්නේ දිව්‍ය ලෝක සහ මනුස්ස ලෝකය. මෙන්න මේ ටික තමන්ගෙම නුවණින් අවබෝධ කරගන්නේ කවුද කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. ඊළඟට කියනවා මල් කඩලා රැස් කරන කෙනෙක් අර පොට්ටු මල් කඩන්නේ නැතුව, තැලිච්ච මල්, පොඩි වෙච්ච මල්, පර වෙච්ච මල් ගන්නේ නැතුව මල් මාලා හදන්න, නැත්තම් මල් වට්ටි හදන්න මල් පිළිවෙලකට තෝරලා ගන්නවා. අන්න ඒ වගේ දහම් පද ටික, නැත්තම් දහම් පද කියලා හඳුන්වන බෝධිපාක්ෂික ධර්ම ටික තමන්ම අවබෝධ කරගන්නේ කවුද කියලත් මේ ප්‍රශ්නය ඇහුවා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේමයි ප්‍රශ්නේ ඇහුවේ. උන්වහන්සේම පිළිතුරු ලබා දෙනවා. මෙන්න මේ විදිහට. උන්වහන්සේ කියන දේශනා කරනවා සේකෝ පටවින් විචෙස්සති යමලෝකංච ඉමං සදේවකං සේකෝ ධම්මපදං සුදේසිතං කුසලෝ පුප්පමිව පචෙස්සති. ඒ කියන්නේ සේක පුද්ගලයා තමයි ආත්ම භාවයයි, යමලෝකයයි, දිව්‍ය ලෝකයි, මනුස්ස ලෝකයි අවබෝධ කරගන්නේ. සේක පුද්ගලයා කියලා කිව්වේ මේ ශාසනය තුල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන, නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල හික්මෙන තැනැත්තා කියලා හඳුන්වනවා. ඉතින් ඉස්සෙල්ලාම අවබෝධ කරගන්න තමන්ගේ ආත්ම භාවය. ආත්ම භාවය කියන්නේ මේ ජීවිතය. මේ ජීවිතය කියලා කියන්නේ කවුරුත්ම දන්නවනේ. පංච උපාදානස්කන්ධයක් කියලා අපි අහලා තියෙනනේ. පංචස්කන්ධයක් නැත්නම් පංච උපාදානස්කන්ධයක් ජීවිතය කියන්නේ කියලා. පංච උපාදානස්කන්ධ කිව්වහම රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහ. ඒකේ පළවෙනි එක තමයි රූපය. රූපය කියලා කිව්වේ මේ ශරීරයට. ඉතින් මේ රූපය තුල තියෙනවා පඨවි ධාතු. පඨවි ධාතු කිව්වේ තද ගතියෙන් යුක්ත කොටස් තියෙනවා. පොළොවට දැම්මොත් පොළොවට පස් වෙලා යන කොටස් තියෙනවා. පොළොවේ තියා තිබ්බොත් පොළොවටම එකතු වෙන කොටස් තියෙනවා. ඒවා තමයි පඨවි ධාතු. ඒ තමයි මේ කෙස්, ලොම්, නියපොතු, දත්, සම, මස්, නහර, ඇටසැකිල්ල, ඇටමිදුළු, වකුගඩුව, හදවත, අක්මාව, පෙනහළු, බඩවැල්, මේ වගේ ශරීරය තුල තද ගතියෙන් යුක්ත, ගොරෝසු ගතියෙන් යුක්ත කොටස් ටිකක් තියෙනවා. ඒවට කියනවා පඨවි ධාතු කියලා. ඒ පඨවි ධාතු කියන ඒවා පොළොවට දැම්මොත් පොළොවටම දිරලා පොළොවටම එකතු වෙනවා, පස් බවට පත් වෙනවා. ඊළඟට ශරීරය තුල තියෙන ආපෝ ධාතු. ආපෝ කියලා කියන්නේ ජලය වැනි දේවල්. බලන්න පිත, සෙම, සැරව, ශරීරයේ තියෙන ලේ ටික, ලේ ධාතුව. පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ. සේදෝ කියන්නේ දහඩිය. ඊට මේදෝ, මේද තෙල්. මේද තෙල් කියන්නේ මේ හැමට යටින් තියෙනවා කහ පාට ලොකු මේද තෙල් තට්ටුවක්. හරිම අප්‍රසන්න මේද තෙල් තට්ටුවක් තියෙනවා මේ හැමට යටින්. කහ පාට මේද තෙල් තට්ටුවක්. සේදෝ, මේදෝ. ඊයස වසා. වසා කියන්නේ උරුණු තෙල්.
උරුණු තෙල් කියන්නේ හැමේ තියෙන තෙල් ගතිය. දැන් සමහර වෙලාවට හැම අතුල්ලනකොට ඇඹරි යන්නේ සමහර විට තෙලුත් එක්ක කුණු. ඒ හැමේ තියෙනවා තෙල් ගතිය. ඒකට කියනවා වසා කියලා. උරුණු තෙල් කියලා ඒක හඳුන්වනවා වසා. කේලෝ සිංහානිකා වන් පිත්තං සෙම්මං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු කියලා කියන කඳුළු වලට වසා වරුණු තෙල්. කේලෝ ඊළඟට කෙල කියන්නේ ජලය වැනි දෙයක් නේ. සිංහානිකා කියන නාසයෙන් ගලන හොටු වලට. ලසිකා කියලා කියන මේ හන්දි වල තියෙන ජෙල් එකට සඳ මිදුළු කියලත් ඒකට කියනවා අපි. ලසිකා හන්දි වල ක්‍රියාකාරීත්වය පහසු වෙන්න තියෙන ජෙල් එක. ඊට පස්සේ මුත්තං මුත්‍ර. මෙන්න මේවා තමයි ආපෝ ධාතු. ඒ වගේම ශරීරය තුල තව කොටසක් තියෙනවා තේජෝ ධාතු කියලා. තේජෝ කියලා කියන්නේ ශරීරයේ තියෙන උෂ්ණත්වයට කියන නමක්. උණුසුම් බවට කියන නමක් තේජෝ ධාතු කියලා කියනවා. තේජෝ ධාතු ආකාර කීපයකට මේ ශරීරය තුල ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි දවසින් දවස කය දිරවන, මේරීමට පත් කරවන, හැම රැලි වැටීමට පත් කරන, ඒ වගේම දත් නියපොතු කැඩෙන්න හේතු වෙන, වයසට පමුණුවන උෂ්ණත්වයක් ශරීරය තුල තියෙනවා. අපේ මේ හැම රැලි වැටෙන්නේ, කෙස්ලොම් ආදිය පැහෙන්නේ, ඒ වගේම නියපොතු දත් අස්ටි මෙය මේරීමට පත් කරන්නේ, වයසක පෙනුම ඇති කරන්නේ උෂ්ණත්වයක් නිසා. අකාලයේ වුණත් කෙස් පැහෙන්නේ උෂ්ණත්වය නිසානේ ශරීරේ තියෙන. ඒක තේජෝ ධාතුවකින් සිදුවෙන දෙයක්. ශරීරයේ උෂ්ණත්වය වැඩි වීමකින් සිදුවෙන දෙයක්. අන්නේ උෂ්ණත්වයට කියනවා නමක් ජීරණ තේජෝ ධාතු. ජීරණ තේජෝ ධාතු කියලා කියන්නේ ශරීරය දිරවන උෂ්ණත්වය. දිරවනවා කියන්නේ වයසට පමුණුවනවා, වැඩිහිටි බවට පමුණුවනවා, මේරීමට පත් කරවනවා. මෙන්න මේ උෂ්ණත්වයේ ශරීරය තුල තියෙනවා ජීරණ තේජෝ ධාතු කියලා අපි එය හඳුන්වනවා බුද්ධ ශාසනය තුල. ඊළඟට තියෙනවා ශරීරය තුල තව සන්තප්පන තේජෝ ධාතු කියලා එකක්. සන්තප්පන තේජෝ ධාතු කියලා කියන්නේ තුන්දොස් කිපීම නිසා ඇතිවෙන උෂ්ණත්වයට. සමහර වෙලාවට සෙම කිපීම නිසාත් උෂ්ණත්වය ඇති වෙන උණ හැදෙනවානේ. සෙම අධික වුණාම සමහර කෙනෙකුට ඒ නිසා උණ හැදෙනවා. සෙම එහෙම වැඩි වෙලා ඒ හේතු වෙනුත් උණ හැදෙන අය ඉන්නවනේ. අන සෙම කිපීමෙන් ශරීරය තුල ඇති වෙන උෂ්ණත්වය තියෙනවා. පිත වැඩි වුණාමත් පිත කිපීම නිසාත් පිත කොහොමත් උෂ්ණත්වයනේ. සමහර විට අධික පිත නිසා හැදෙන උෂ්ණත්වය තියෙන. ඔළුවේ රස්නය ඇති වෙනවා, ඇඟේ දැවිල්ල ඇති වෙනවා, ඇස්වල දැවිල්ල ඇති වෙනවා, යටිපතුල් වල දැවිල්ල ඇති වෙනවා, මුළු ඇඟෙන්ම ගින්දර පිට වෙනවා වගේ දැනෙනවා. බඩේ දැවිල්ල ඇති වෙනවා, පපුවේ දැවිල්ල ඇති වෙනවා. ඇඟේමත් සමහර විට දැවිල්ල ඇති වෙනවා. පිත කිපීමෙන් ඇති වෙන උෂ්ණත්වය. ඊළඟට වාතය කිපීමෙන් සමහර වෙලාවට උණ ගැනීම ආදී දේවල් සිද්ධ වෙනවා. අධික වාත වේදනා එහෙම හටගත්තට පස්සේ මෙන්න මේ විදිහට වාපිස් සෙම් නිසා හෝ ඒ දෝෂ දෙකක් කිපීමෙන් හෝ දෝෂ තුනක් කිපීමෙන් හෝ ශරීරයේ ඇති වෙන උෂ්ණත්වය, ඒ කියන්නේ ඔය උණට හේතු වෙන, ඒ වගේම හිස රදයට හේතු වෙන පැපොල, සරම්ප, මැලේරියා, ඩෙන්ගු, ඒ වගේම ඔය අද කාලෙත් තුනක් පවතින්නේ මුළු ලෝකේ පුරා බෝ වෙන ආන්ගේ වගේ උණගති නිසා සිදුවෙන උෂ්ණත්වයට අපි කියනවා ඒකට කියනවා සන්තප්පන තේජෝ ධාතු කියලා. සන්තප්පන තේජෝ ධාතු. මේ ශරීරේ බඩවැල තුල ආහාර දිරවන්න හේතු වෙන ප්‍රබල උෂ්ණත්වයක් තියෙනවා. බඩවැලට සාමාන්‍යයෙන් අපි කෝසය කියන නමත් භාවිතා කරනවා. සිංහලෙන් කෝසය කියලාත් කියනවා.
සමහර වෙලාවට මේ උෂ්ණත්වය මේ බඩවැලෙන් බැහැර වෙලා පිටතට ඇවිල්ලා ඒ උෂ්ණත්වය කිපීමටපත් වෙලා සෙම නිසා හෝ වාතය නිසා හෝ පිත නිසා හෝ තුන්දොස් නිසා මේක කිපීමටපත් වෙලා අර කෝසයෙන් නැත්තම් මේ බඩවැලෙන් අර ආමාශයේ තියෙන උෂ්ණත්වය ඉවත් වෙලා එහෙ විතරක් තියෙන්නේ නැතුව ස්පර්ශ ඉන්ද්‍රියට පැමිණෙනවා. ස්පර්ශ ඉන්ද්‍රිය කියලා කියන්නේ ලොකුම ඉන්ද්‍රිය. ස්පර්ශ ඉන්ද්‍රිය කියලා කියන්නේ හමට පැමිණෙනවා මේ උෂ්ණත්වය. ඉතින් හමට පැමිණුණාට පස්සේ තමයි අපි සාමාන්‍යයෙන් උණ තත්වයක් කියලා කියන්නේ. දැන් බලන්න අපි හමෙන්නේ උණ පරීක්ෂා කරලා උණත් බලන්නේ කිහිල්ල එහෙම උණ කටු එහෙම තියලා. ශරීරයේ අත තියලත් අපිට තේරෙනවනේ උණ තියනවද නැද්ද කියලා. අර කෝෂගතව තිබිච්ච උෂ්ණත්වය ශරීරයෙන් කෝප වීමක් හේතු කරගෙන පිටතට පැමිණිලා ස්පර්ශ ඉන්ද්‍රියට පැමිණිලා පැවතීමත් උණ තත්වයක් හැටියට සිංහල වෛද්‍ය විද්‍යාව තුළ පැහැදිලි කරලා දීලා තියෙනවා. අන්නේ උෂ්ණත්වයට තමයි අපි කියන්නේ සන්තප්පන තේජෝ ධාතු කියලා. සන්තප්පන තේජෝ ධාතු. ඒක නිකම්ම නෙවෙයි රෝගයක් නිසා ඇති වෙන උෂ්ණත්වය කියලා මතකේ තියාගන්න ඕනි. සන්තප්පන තේජෝ ධාතුව. ඊළඟට තව තේජෝ ධාතුවක් තියෙනවා මේ ශරීරය තුළ. ඒකට කියන පරිඩහන තේජෝ ධාතු. පරිඩහන තේජෝ ධාතු කියලා. පරිඩහන කියලා කියන්නේ විශේෂයෙන් කය දවන උණුසුම. විශේෂයෙන් කය දවන උණුසුම කියන එකයි. ඒ කියන්නේ අසනීපයක් නැතුව ඇඟ උණුසුම් වෙන අවස්ථා. අවු රස්නය නිසා ඇඟ උණුසුම් වෙනවා. ගින්දරේ රස්නය නිසා ඇඟ උණුසුම් වෙනවා. දැන් බලන්න එක දිගට වැඩක යෙදෙනකොට ඇඟ උණුසුම් වෙනවා. එක දිගට වාඩි වෙලා ඉන්නකොට සමහර විට රස්නේ තැනක ඒත් වාඩි වෙලා ඉන්නකොට කකුල් එහෙම රත් වෙනවනේ. එක දිගටම වාඩි වෙලා ඉන්නකොට එපා වෙනවනේ. අන්න එහෙම අසනීපයක් නැතුව ඇඟේ ඇති වෙන උෂ්ණත්වයේ පාරිසරික හේතුවක් නිසා හෝ තමන් කරන ක්‍රියාවක් නිසා හෝ ඇති වෙන උෂ්ණත්වය පරිඩහන තේජෝ ධාතු කියලා හඳුන්වනවා. පරිඩහන කියලා කියන්නේ විශේෂයෙන් කය දවන උෂ්ණත්වය කියන තේරුම තියෙන වචනයක්. ඔය තමයි ඊළඟට තව තේජෝ ධාතුවක් තියෙන පාචක තේජෝ ධාතු. පාචක තේජෝ ධාතු කියලා කියන්නේ ආහාර පාන දිරවන්න හේතු වෙන උෂ්ණත්වය. අපි කන බොන ආහාර පාන දිරවන්නේ ශරීරය තුල තියෙන උෂ්ණත්වයක් මුල් කරගෙනයි. ඒ උෂ්ණත්වයට කියන පාචක තේජෝ ධාතු කියලා. ගින්න කියලත් කියනවා සමහර විට ඒ උෂ්ණත්වයට අපි. ආහාර දිරවන උෂ්ණත්වයට ගින්න කියලත් කියනවා. ජඨරාග්නිය කියලත් කියනවා. ජඨරාග්නිය කියලා සිංහලෙන් ඒකට කියනවා. මේ ආමාශගතව තියෙන ආහාර පාන දිරවන උෂ්ණත්වයේ ජඨරාග්නිය කියන නමිනුත් අපි සිංහල භාෂාවේ හඳුන්වනු ලබනවා. ඒ උෂ්ණත්වය අධික වුණොත් ඒත් හොඳ නැහැ. එතකොට කන බොන දේවල් ඉක්මනට දිරවලා ඊට පස්සේ යාට දිරවන්න දෙයක් නැති වුණාම බඩවැල දිරවන්න පුළුවන් ඊළඟට ඒ උෂ්ණත්වය. එතකොට අපේ බඩවැල් තුවාල වෙනවා, ગેස්ට්‍රයිටිස් වගේ හැදෙනවනේ. ඊළඟට ඒ උෂ්ණත්වය නැති වුණොත් ඒත් හොඳ නැහැ. ඒතර හරියට ප්‍රමාණවත් විදියට ආහාර පාන ගන්න බෑ. මොකද කුසගින්නක් දැනෙන්නේ නැහැ, බඩගින්නක් දැනෙන්නේ නැහැ. එතකොට ශරීරයට අවශ්‍ය පෝෂණය අඩු වෙන්න පුළුවන්. ඒක අඩු වෙලාම හරියන්නේත් නැහැ. ඉතින් ඒ උෂ්ණත්වය අඩු වෙන්නෙත් නැතුව වැඩි වෙන්නෙත් නැතුව සමානව පවතින්න ඕනි. යම් මධ්‍යම ප්‍රමාණයකට ඒක පවතින්නට ඕනි හැම කෙනෙක්ගේම ශරීරයක් තුල ඇත්තටම. ඒ පාචක තේජෝ ධාතුව කියලායි අපි ඒ තේජෝ ධාතුව හඳුන්වනු ලබන්නේ. මෙන්න ශරීරය තුල තියෙන උෂ්ණත්වය කොටස් හතරකට බෙදලා මේ හතරට අමතරව තව උෂ්ණත්වයක් ශරීරය තුල තියෙනවා නම් ඒවත් අපි මීට අමතරවත් තව විස්තර කරන තැන්වල මීට අමතර තවත් තේජෝ ධාතු තවත් උෂ්ණත්ව ඇත්තටම තියෙනවා. ඒවත් ඔක්කොම එකතු කරලා කියනවා තේජෝ ධාතු කියලා කියනවා ශරීරය තුල තියෙන. ඊළඟට පඨවි ආපෝ තේජෝ ඊළඟට ශරීරය තුල තියෙන වායෝ ධාතුව. වායෝ කියලා කියන්නේ මේ ශරීරය තුල තියෙන
සුළඟට කියන නම. බලන්න ශරීරයේ තියෙනවා පහළ ඉඳන් උඩට ගමන් කරන සුළඟක්. ඒකට අපි කියන උද්දංගමා වාතා කියලා. පහළ සිට උඩට ගමන් කරන හුළඟක් ශරීරේ නිරන්තරයෙන්ම තියෙනවා. ඒ උඩට ගමන් කරන සුළඟ තියෙන නිසා තමයි අපිට වමනේ එන්නේ එකපාරටම. වමනේ එනවා කියන්නේ වමනට එන්නේ, ඔක්කාරයට එන්නේ, ඉක්ක වැටෙන්නේ, ඈනුම් යන්නේ. ඊළඟට උගුරටේම සිද්ධ වෙන්නේ. මෙන්න මේවා උද්දංගමා වාතා උඩට ගමන් කරන සුළඟ. කෙල ගහන්න උනත් පුළුවන් ඒකත් එක්කනේ. ඊළඟට ශරීරය තුල තියෙනවා අදෝගමා වාතා පහළට ගමන් කරන සුළඟ. ඒ සුළඟ නිසා තමයි අපිට කෙල ගිලින්න පුළුවන් වෙනවා. වතුර බොන්න පුළුවන් වෙනවා. කෑම කන්න පුළුවන්. නැත්තම් පහළට ගමන් කරන්නේ ඒ ගමන් කරන්න හේතු වෙන්නේ ඒ තිබෙන්නා වූ සුළඟ අදෝගමා වාතා කියන එක තමයි ඒ පහළට ගමන් කරන්න අපිට උපකාර වෙන්නේ ආහාර පාන ආදිය. ඊළඟට බලන්න වැසිකිලි යන්න, කැසිකිලි යන්න මෙන්න මේවටත් උපකාර වෙන්නේ ඒ අදෝගමා වාතා කියන කොටස. අන්න උඩට ගමන් කරන සුළඟ උද්දංගමා වාතා, පහළට ගමන් කරන සුළඟ අදෝගමා වාතා. ඊළඟට බඩ ඇතුලේ තියෙන සුළඟ. බඩ ඇතුලේ තියෙන සුළඟට කියනවා අපි කුච්චිසයා වාතා. බඩ ඇතුලේ කොට බඩවැල් ඇතුලේ නෙමෙයි. බඩවැල් වලින් බාහිරව අර ඉන්ද්‍රියන්ගෙන් බාහිරව බඩ ඇතුලේ තියෙනා වූ සුළඟට කියන කුච්චිසයා වාතා කියලා. අර බඩවැලෙන් බාහිරව තියෙන සුළඟ කුච්චිසයා වාතා. ඊළඟට බඩවැල් ඇතුලේ, නහරවැල් ඇතුලේ, ස්නායු ඇතුලේ, සිරා ඇතුලේ, ධමනි ඇතුලේ, කේශනාලිකා ඇතුලේ ඒවා සුළඟ තියෙනවා. ඒවෙන් තමයි අර ලේ ගමන් කරන්නේ. මේ ලේ ගමන් කරන්නේ හුළඟකින් තමයි ලේ ගමන් කිරීම සිද්ධ වෙන්නේ ඇත්තටම. නැත්තම් ශරීරය ඉහළටත් ලේ ගමන් කරනවා, පහළටත් ලේ ගමන් කරනවා. හැමතැනටම ලේ ගමන් කරනවානේ. හදවතින් බෙදා දෙන ලේ ටික බලන් ඉහළටත් ඔළුව මොලේ දක්වාමත් ගමන් කරනවානේ ඒවා. ඒකට හේතු වෙන්නේ අර වායෝ ධාතුව. මෙන්න මේ බඩවැල් ඇතුලේ සිරා ධමනි කේශනාලිකා මේව ඇතුලේ තිබෙන්නා වූ සුළඟට කියනවා කොට්ටසයා වාතා කියලා. කොට්ටසයා වාතා කියලා අපි ඒ සුළඟ හඳුන්වනවා. කොට්ටසයා වාතා කියන්නේ ඒ බඩවැල් ආදී ඇතුලේ තිබෙන්නා වූ සුළඟ කොට්ටසයා වාතා කියලා හඳුන්වනවා. ඊළඟට අපේ ශරීරයේ තියෙනවා තව සුළඟක් අංග මංගානු සාරිනෝ වාතා කියලා. අංග මංගානු සාරිනෝ වාතා කියන්නේ මේ ශරීරයේ අවයව චලනය කරන්න, ක්‍රියාත්මක කරන්න හේතු වෙන සුළඟ. දැන් අපිට අවයවයක් ක්‍රියාත්මක කරන්න ඕන නම් ඉස්සෙල්ලාම හිතක් පහළ වෙනවා. අත ඔසවන්න ඕනි නම් අත ඔසවන්න ඕනි කියලා හිතක් පහළ වෙනවා. ඒත් එක්කම මේ අංගමංගානු සාරිනෝ වාතා කියන එක අත දිගේ පැතිරිලා යන වසනයකින්. ඒ වාතයෙන් තමයි අත එසවීම සිදු කරන්නේ. ඉස්සෙල්ලම හටගන්නේ සිතක්. ඊට පස්සේ අර විදුලියක් වගේ අර වාත වේගයේ පැතිරිලා යන අත පුරා. ඊට පස්සේ වාත වේගයෙන් තමයි අත එසවීම. අත නමන්න ඕනි කියලා හිතනකොට අත නමන්න පුළුවන්, අත දිගහරින්න. අපි හැම ක්‍රියාවක්ම කරන්නේ ශරීරේ අන්නේ අංගමංගානුසාරිනෝ වාතා කියන එකත් එක්ක. ඒකට හේතු වෙන්නේ සිත කියන දේ තමයි ඒ වාතය කරන්නේ. ඒක නිසා ඒකට චිත්ත කිරිය කියලාත් කියනවා. ඒ කියන්නේ හිතන දේ කරන වාතය කියලාත් ඒක චිත්ත කිරිය වායෝ ධාතුව කියලාත් ඒ වායෝ ධාතුව හඳුන්වනු ලබනවා. ඊට අමතරව තව ප්‍රධාන වායු දෙකක් තියෙනවානේ. එකක් තමයි ආස්වාස. ආස්වාස කියන්නේ හුස්ම ඉහළට ගැනීමේ. ඊළඟ එක ප්‍රස්වාස. ප්‍රස්වාස කියන්නේ හුස්ම පහළට හෙලීම. මෙන්න බලන්න පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු මේ ශරීරය තුල තියෙනවා. ඊළඟට ශරීරය තුල තව තියෙන ওই පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු එරුණාම සතර මහා ධාතුන්ගෙන් හටගත්ත තව දේවල් තියෙනවා. ඒ දේවල් පහක් තමයි ඇස, කන, නාසය, දිව, ශරීරය. ඒවත් රූපනේ.
සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දේවල් පහක් ඇස කන නාසය දිව ශරීරය කියන මේ පහ. ඉතින් මේවත් හැදිලා තියෙන සතර මහා ධාතුන්ගෙන්. ඇස කියලා කිව්වහම සාමාන්‍යයෙන් මේ මස් වලින් හැදිලා තියෙන මුළු ඇහැටම තමයි අපි ඇහැ කියලා කියන්නේ. නමුත් බුදුදහමේ මේ ඇහි කළු පාට කොටසක් තියෙනවනේ, කළු ලපයක් තියෙනවනේ. ඒ කළු පාට කොටස මැද ඊටාම කුඩා තිතක් වගේ අපේ ඇහැට පේන්නේ නැති තව කහ පාට රවුමක්, කහ ලපයක් තියෙනවා තව එකක්. අන්නේ කහ ලපයට තමයි ඇහි වැඩියෙන්ම පේන තැන. ඒක අර ඇස් බලන කණ්ණාඩියෙන් බැලුවහම ඕනිම කෙනෙකුට බලා ගන්න පුළුවන් අපිට උනත් වෙන කෙනෙක්ගේ ඇහක් අර වෛද්‍යරු ඇස් බලන කණ්ණාඩියක් තියෙන්නේ. ඒකෙන් බැලුවනම් අපිටත් පේනවා මේ කහල අපේ ඒකෙන් ටිකක් ලොකු කරලා සාමාන්‍ය පරුප්පු යටයක් වගේ ලොකු කරලා පෙන්වන මේ කණ්ණාඩියෙන් බැලුවට පස්සේ. එතෙන්ට තමයි වැඩියෙන්ම පේන්නේ අපිට. අන්න එතන ඒ ස්ථානයට බුදුදහමේ කියනවා නම ප්‍රසාද රූපය කියලා. ඇසේ තියෙන හන්ද කියනවා චක්කු ප්‍රසාදය කියලා. එතෙන්ට තමයි වැඩියෙන්ම පෙනීම ඇති කරන්නේ. බුදුදහමේ ඇස කියලා හඳුන්වන්නේ ඒ ප්‍රසාද රූපය. මොකද ඒකනේ වැදගත්ම එක. අර ඇහි අනික් තියෙන ටිකට වඩා වැදගත්ම එක එතෙන්ට විතරයි පේන්නේ හරියකට. හරියටම පෙනීම ඇති කරන ස්ථානය එතන. අන්නේ ප්‍රසාද රූපයට තමයි බුදුදහමේ ඇස කියලා හඳුන්වන්නේ. ඊළඟට කන ඇතුලේ තේ වගේ ලේන්ඩියෙකුගේ හිසක් තරම් කුඩාවට ඇහෙන එක ස්ථානයක් තියෙනවා. මේ මුළු කනටම ඇහෙන්නේ නැහැ. මේ කන ඇතුළට ගිහිල්ලා කන ඇතුලේ හැඩය ගත්තාම හරියට එළුකුරයක් වගේ. එළුකුරයක් කියලා කියන්නේ අර එළුවෙක් කකුල තිබ්බොත් තෙරෙන තැනක ඒ කකුල ගත්තට පස්සේ ඒක ඇතුලේ හැඩය අපිට පේනවනේ. එතන වලක් හැදිලා තියෙනනේ, වලේ හැඩේ. ආන්ගේ හැඩේ වගේ හැඩයක් තමයි කන ඇතුළට වෙන්න තියෙන්නේ. ඊට පස්සේ අන්තිමට කම්බරය කියලා හඳුන්වන එකක් තියෙනවා. අපි කවුරුත් දන්නවනේ කම්බරය. ඔය කියන්නේ කතාවටත් කියන්නේ වැලමිටට වඩා පුංචි දෙයක් නෑ, වැලමිටට වඩා පොඩි දෙයක් කන ඇතුළට දාන්න එපා කියලා. කන ඇතුළට වැලමිටට වඩා පොඩි දෙයක් දාන්න එපා කියලා දානනම් වැලමිට හෝ ඊට වැඩිය ලොකු දෙයක් විතරක් දාන්න. ඒ කියන්නේ දාන්න බෑනේ වැලමිට. මුකුත් කන ඇතුළට දාන්න එපා කියලායි කියන්නේ. මොකද සමහර විට කම්බරේ තුවාල වෙන්න පුළුවන් අපි හැට්ට කටු වලින් ඒවා මේවා කරනකොට, නැත්තම් කන සුද්ධ කරනකොට, බටන් වලින් ඒවා මේවා කරනකොට කන සමහරට මෙයා වෙලා කම්බරේට හානියක් වුණොත් එමේ ඇහෙන එක නවතින්න පුළුවන්. ඉතින් කම්බරේ තියෙන උකුණෙක්ගේ හිසක් තරම් ඉතාම කුඩා තැනක්. උකුණෙක් නෙවෙයි, ලේඩියෙක්ගේ හිසක් තරම් කුඩා තැනක්. එතනට තමයි ඇහෙන්නේ. එතෙන්ට තමයි කියන්නේ ප්‍රසාද රූපය, සෝත ප්‍රසාදය නැත්නම් සෝත ප්‍රසාදය කියලා හඳුන්වනවා. බුදුදහමේ කන කියන්නේ අන්නේ සෝත ප්‍රසාදයට. ඒ වගේම නාසය ඇතුලේ තේ වගේම තැනක් තියෙනවා. මේ ගඳ සුවඳ දෙක සුළඟත් එක්ක වාතයත් එක්ක මිශ්‍ර වෙලා තියෙන්නේ. ඒ සුළඟත් එක්ක මිශ්‍ර වෙලා මේ නාසය ඇතුළට ගමන් කරනවා. නාස කුහර ඇතුළට ගමන් කරනකොට නාසය ඇතුලේ තියෙනවර මේ ඊටාම කුඩා ලේන්ඩියෙක්ගේ හිසක් තරම් කුඩා තැනක්. එතන වැදුනහම අර සුළඟ, ඒ සුළඟේ තියෙන ගන්ධය සහ සුගන්ධය හඳුනගන්න පුළුවන්කම තියෙනවා. ඒ නාසයේ තියෙන ඒ කොටසට ප්‍රසාදයට. ඒ හඳුන්වනවා ගාහන ප්‍රසාදය. ගාහන ප්‍රසාදයට තමයි නාසය කියන වචනේ අභිධර්මයේ භාවිතා කරලා තියෙන්නේ. ඒ වගේම ජීවහා ප්‍රසාදය. ජීවහා ප්‍රසාද කියන්නේ දිවෙත් තියෙනවා රස දැනෙන තැනක්, වැඩිපුරම රස දැනෙන තැනක්. ශරීරයේ වැඩිපුරම, දිවේ වැඩිපුරම රස දැනෙන තැනක් තියෙනවා. එතන ඊටාම කුඩාවට පිහිටලා තියෙනවා ජීවහා ප්‍රසාද රූපය කියන එක. ඊළඟට කයේ පහස දැනෙන්නේ කාය ප්‍රසාදයට. කාය ප්‍රසාදය කියන එක නම් කයේ හැම තැනම තියෙනවා. හැබැයි කාය ප්‍රසාදයේ කෙස්වල නෑ. ඒකනේ කතුරකින් කෙස් කැපුවට කෙනෙක් කෑ ගහන්නේ නෑනේ, රිදෙන්නේ නෑනේ. ඒ කියන්නේ කාය ප්‍රසාදේ නෑ, කෙස්වලට ප්‍රසාද රූපේ නෑ. නියපොතු වලට ප්‍රසාද රූපේ නෑ. නියපොතු කපන්න පුළුවන් ඒකයි. ලෝම කූප වල ප්‍රසාද රූපේ නෑ. නැත්නම් රැවුල කපන්න බෑනේ අපි. කෑ ගහන්න එපාය. ඉන් කෑ ගහන්න නැතුව ඉන්නේ. ඒ ප්‍රසාද රූපයක් නැති හන්දා. ඒ හැරුණාම සමහර වෙට සමහර අසනීප නිසා ඇති වෙන සමහර ලප තියෙනවා ප්‍රසාද රූප නැති ඔය. ලාදුරු එහෙම ඇදිච්ච අයට ඇති වෙන සමහර ලප තියෙනවා.
ප්‍රසාද රූපේ නැති තැන් ශරීරයේ වට එය සිදුරු කළාට දැනෙන්නේ නැති තැන් තියෙනවා සමහර විට. ඒ ඇරුණාම මුළු කය ඇතුළතම මුළු කයේ හැම තැනකම බාහිරවත් අභ්‍යන්තරවත් ප්‍රසාද රූපය නම් තියෙනවා. ප්‍රසාද රූපයක ස්පර්ශ දැනෙන ස්වභාවය. ඉතින් මෙන්න මේ කයේ තියෙන ප්‍රසාද රූපයට තමයි අපේ කාය ප්‍රසාදය කියලා හඳුන්වනු ලබන්නේ. අන්න ඒවත් රූප. මේ ශරීරයේම එක කොටසක් ඇස කන නාසය දිව ශරීරය. ඒ වගේම ශරීරයටම අදාළ තව කොටසක් තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඒවා ජීවිතේම කොටසක් නේ ඇත්තටම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඒවා ජීවිතෙන් අයින් කරන්න බෑනේ. අපි ජීවිතය කියලා කරන්නේත් ඔය ටිකනේ. රූප බලනවා, ශබ්ද අහනවා, සුවඳ ආග්‍රහණය කරනවා, දිය රස අනුභව කරනවා, ස්පර්ශ ලබනවා. ඔය ටිකනේ අපි ජීවත් වෙනවා කියලාත් කරන්නේ. අපි ගොඩාක් දේවල් කරන්නේ සමහර විට ඔය ටික ඔයන් සමහර දේවල් ලබා ගැනීමටනේ. ඒ නිසා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන්නේ ජීවිතේම කොටසක්, රූප කොටසක් ඒවත්. සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දේවල් ටික. රූපය කියන්නේ ඇහැට පේන දේ. ඇහැට පේන්නේ වර්ණය විතරයි. සහ හැඩය. වෙන දෙයක් පේන්නේ නැහැ. ඇහැට වර්ණය සහ සටහන පේනවා. වර්ණ රූප කියලා ඒකට කියනවා අපි. කනට ඇහෙන්නේ ශබ්ද රූපය. ශබ්දේ විතරනේ කනට ඇහෙන්නේ. වර්ණ පේන්නේ නැහෙනි කනට. නාසයට දැනෙනවා ගන්ධ රූපය. ගන්ධ රූපය. ගන්ධ රූපය කියන්නේ ගඳ සුවඳ. දිවට දැනෙන්නේ රස රූපය. රසය. තිත්ත රසය, පැණි රස, කර රස, ලුණු රස, ලුණු නැති රස, ඇඹුල් රස, දිය රස, ඔය හැම රසයක්ම ඒවා රස රූපය. ඊළඟට ස්පර්ශ වෙන දේවල් දැනෙන්නේ කයට. ස්පර්ශ රූපය, පොට්ටබ්බ රූප කියලා අපි ඒකට කියනවා. ඔන්න බලන්න රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා එහෙනම් රූප පහක් තියෙනවා. රූප පහක් තව තියෙනවා. ඊළඟට තියෙනවා තව රූප දෙකක් තියෙනවා භාව රූප කියලා. භාව රූප කියන්නේ ස්ත්‍රී භාව රූපය. ස්ත්‍රී භාව රූපය කියන්නේ ස්ත්‍රියගේ ඇඟේ හැම කොටසකම තියෙනවා මේ ස්ත්‍රී කියන යම්කිසි ස්වභාවයක් තියෙනවා. ඒ ගැන අපි ඉගෙන ගත්ත කෙනෙකුට ලෝම කූපයක් හම්බුණත් පරිේෂණ කරලා හොයා ගන්න පුළුවන් මේක කාන්තාවක් ගේ කියලා. එයි අඩංගු වෙන දේවල්. අන්න ඒකට ස්ත්‍රී භාව රූපය කියලා කියනවා. පිරිමි කෙනෙකුගේ ශරීරයේ හැම කොටසකම තියෙන පිරිමි ස්වභාවයක්. ඒකට කියනවා පුරිස භාව රූපය කියලා බුදුදහමේ. ඒකත් රූපයක්. ස්ත්‍රී ස්වභාවය සහ පුරිස ස්වභාවය. ඒවට කියනවා භාව රූප. ස්ත්‍රී භාව රූප, පුරිස භාව රූප කියලා ඒක හඳුන්වනවා. ඊට අමතරව තවත් බුදුදහමේ මේ රූප බුදුදහම ඊට අමතරව තවත් මේ රූප බොහොම ලස්සනට කොටස් කරලා පැහැදිලි කරලා දක්වලා තියෙනවා. තවත් මේ රූප කියන ඒවා ගත්තහම තව එකක් තමයි හදය වස්තු රූපය. හදය වස්තු රූපය කියලා කියන්නේ අපේ හදය වස්තු රූපය කියලා කියනවා අපේ හදවතට කියනවා හදය වස්තු රූපය කියලා හදවත හඳුන්වන්න භාවිතා කරනවා. හදවත කියලා කියන්නේ ශරීරයේ තියෙන ප්‍රධානම ඉන්ද්‍රියක්නේ. සිත් හටගන්නේ හදවතේ, සිතුවිලි හටගන්නේ හදවතේ. විද්‍යාවෙන් නම් කියන්නේ ඔය සිත් හටගන්නේ, සිතුවිලි හටගන්නේ මොළේ කියලානේ. නමුත් බුදුදහමේ ආගමේ කියන්නේ හදවත තුල තමයි සිත් හටගන්නවා, හදවත තුල තමයි සිතුවිලි හටගන්නවා කියලා බුදුදහමේ විස්තර කරලා දෙන්නේ. ඉතින් ජීවිතයේ තියෙන ප්‍රධානම ඉන්ද්‍රිය හැටියටත් වැදගත්ම ඉන්ද්‍රිය හැටියටත් බුදුදහමේ හදවත හඳුන්වනු ලබනවා. ඊළඟට තියෙනවා තව රූපයක් ජීවිතින්ද්‍රිය රූපය කියලා. ජීවිතින්ද්‍රිය රූපය කියන්නේ ජීවත් වන බව. ඔය ජීවිතින්ද්‍රිය රූපය විනාශ වීමට තමයි අපි මැරුණා කියලා කියන්නේ. මැරුණාට පස්සේ අපිට තේරෙනවනේ රූපේ දිහා බැලුවහමත් දන්නවා මැරිලා කියලා. ඒ ජීවත් වෙන ස්වභාවය ශරීරයෙන් ඉවත් වෙලා ගිහින් කියලා මැරිච්ච කෙනෙක් දිහා දැක්කාම තේරෙනවනේ ජීවිතින්ද්‍රිය රූපය. අන්න ඒක අපි හඳුන්වනවා
ජීවිතින්ද්‍රිය රූපය කියලා හඳුන්වනු ලබනවා. ඊළඟට රූපය තමයි කබලීකාර ආහාර. කබලින්කාර ආහාර රූපය නැත්නම් ආහාර රූපය කියලා අපි ඒකට කියනවා. ආහාර රූපය කියලා කියන්නේ අපි කන බොන දේවල් වලට ඒකත් රූපයක්. ඕජා රූපය කියන නමත් ඒකට භාවිතා කරන ආහාර රූපයට. ඒ කියන්නේ කන බොන ආහාර කියන්නේ ප්‍රධාන රූපයක්. මොකද ආහාර පාන නැත්තම් මේ ශරීරය මොනම විදිහටවත් ඇත්තටම පවතින්නේ නැහෙනි. මේ ශරීරේ පවතින දවස් 6යිනි ආහාර පාන නැතුව. හිත දියුණු කරගත් ඉතින් සමහර අය සමහර ධාන බලෙන් සමාපatti බලෙන් දින ගණන් ආහාර ගන්න නැතුව ඉඳලා තියෙනවා. දැන් බල ලෞතුරා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා දවස් 49ක්ම ආහාර පාන ගත්තේ නැහෙනි. අන්තිමට අර කවුද බුදුරජාණන් වහන්සේට විලඳමී පැණි පූජා කළේ තපස්සු භල්ලුක කියන වෙළඳ සහෝදරයෝ දෙන්නෙක්. ඒනේ බුදුරජාණන් වහන්සේට පූජා කළ පළවෙනි දාණය බවට පත් උනේ ඒනේ. අන්න ඒ වගේ ඔය සමාපatti බලෙන් ආහාර නොගෙන ඉන්න සමහර අය ඉන්න පුළුවන්. ඒව නිකන් අපි වගේ සාමාන්‍ය මිනිස්සු නෙවෙයි. ධ්‍යාන අභිඥා පුරුදු කරනාට දින 6කට වඩා සමහර විට निराहाරව ඉන්න පුළුවන්කම තියෙනවා. අපිට නම් එහෙම බෑ. එහෙම ඉන්නවා නම් අපිට සේලයින් ගන්න නැත්නම් විටමින් වර්ග ගන්න මොකක් හරි ආහාරයක් ඒවත් ආහාරමනේ. ආහාරයක් ගන්නට සිද්ධ වෙනවා. ඊළඟට තියෙනවා තව රූපයක් ආකාශ ධාතුව කියලා. ආකාශ ධාතුව කියලා කියන්නේ අහස. අහස කියන වචනේ තේරුම ඉඩකඩ ඇති තැන. නැත්තම් ඉරක් අඳින්න බැරි තැන. දැන් බලන්න මේ ශරීරයේ තියෙනවා නාස් සිදුරු දෙක. ඉඩකඩ තියෙන තැනක්නේ කන් සිදුරු දෙක. මුව සිදුර. ඊළඟට ආහාර පාන ශරීරය ඇතුළට ගන්න තැන් ගැන ගලනාලිකාවෙන් ඇතුළට ගන්න. ඊළඟට ආහාර පාන යම් තැනක තැම්පත් වෙනවද ශරීරය ඇතුළේ තැම්පත් වෙන්න තියෙන ඉඩකඩ. ආහාර පාන ගන්න ඒවා ශරීරයෙන් පිටත් වෙන්නේ යම් තැනකින්ද. ඒ ආහාර පාන ගන්න ඒවා මල මුත්‍ර වශයෙන් පිටත් වෙන දොරටු තියෙනවා නම් ඒ දොරටු. මෙන්න මේවා තමයි ආකාශ ධාතු කියලා හඳුන්වනු ලබන්නේ. ඉතින් ඔය විදිහට රූපය ගොඩාක් කොටස් වලට බුදුදහමේ විස්තර කරලා තියෙනවා. ඒ බුදුදහම ඔය විදිහට බොහෝම ලස්සන රූපය ගොඩාක් විස්තර කරලා තියෙනවා. ඒක තමයි මේ රූප. සනස දැන් ඔව් මේ හදේ රූපය කියන කාරණාවේදී සාකච්ඡා කරනවා අපේ සනසේ සිහිපත් කළා හිත මේ හෘදය අසුරු කොටගෙන පවතිනක් කියලා. නමුත් පැහැදිලි කිරීම අධ්‍යාපනඥයන් සහ ඒ ආශ්‍රිත උගතුන් පැහැදිලි කිරීමක් කරනවා. කුඩා කාලේ ඉඳලා වෛද්‍යවරු පවා පැහැදිලි කිරීමක් කරනවා ඉගෙන ගන්න ළමෙක් මොලේ වැඩෙන්න ආහාර ගන්න ඕනේ කියලා. එතකොට යමෙක් යම් අධ්‍යාපනයක් හෝ යම් පුහුණුවක් හිත පුහුණු කිරීමක් හෝ සිද්ධ කරනවා නම් හදවත වැඩිමද සිදු කළ යුත්තේ එහෙම නැත්නම් මේ කියන විදිහට මොලේ වැඩිම පිණිසද කටයුතු කළ යුත්තේ කියන එක පැහැදිලි කළොත් ඇත්තටම බුදුදහමේ විදිහට හදවත තුල තමයි සිත් හටගන්නේ සිතුවිලි හටගන්නේ. නමුත් විද්‍යාවෙන් සාමාන්‍යයෙන් හිතන්නේ මොලේ තමයි ප්‍රධානම ස්ථානයේ ශරීරයේ තියෙන. මොලෙන් තමයි සිතුවිලි හටගන්නේ, මොලෙන් තමයි හිතන්නේ, මොලෙන් තමයි පණිවිඩ දෙන්නේ. මොලෙන් දෙන පණිවිඩ වලට අනුව තමයි අපේ ශරීරේ ක්‍රියාත්මක වෙන්නේ කියලානේ හිතන්නේ. විද්‍යාවෙන් කියන්නේ එහෙමයි. ඉතින් ඒ අදහස මේක මොලෙන් කරනවා කියලා හිතාගෙන හිටියොත් ඒ අදහස වැරදි. හදවතෙන් හිතා කරනවා කියලා හිතාගෙන හිටියොත් ඒ අදහස හරි. නමුත් ඒ අදහස වැරදි අදහස තිබ්බත් හරි අදහස තිබ්බත් අපි පාඩම් කරන ක්‍රම මොනවා හරි පුරුදු කරනවා නම් එතකොට අර හදවත ඇසුරෙන් තමයි ඒ පුරුදු කරන සිත පවතින්නේ කියන එකයි කියන්නට තියෙන්නේ. ඒ කියන්නේ අපි මේකේ
හදවත දියුණු කරනවා කියලා එකක් කරන්නේ නැහැ. මොකද හදවත දියුණු කිරීමක් නෙමෙයි හදවත ওই විදිහටම තියෙනවා. නමුත් අපිට හදවත ලොකු කරන්න අරව මෙයා කරන්න බෑනේ. ලෙඩක් හැදුණා නම් බෙහෙත් ඒත් අරගෙන ඒක නිරෝගී කරගන්න පුළුවන්. නමුත් මේ තියෙන හදවත අතිරේකව දියුණු කරන්න අරව මෙයා කරන්න බෑනේ. මොලේ දියුණු කරනවා කියන්නේ අපේ දැනුම වර්ධනය කර ගැනීම මිස මේ තියෙන මොලේ වෙනසකටපත් කරන එක නෙමෙයි ඇත්තටම. නමුත් අපේ දැනුම කියන එක වර්ධනය වෙන්නේ ඒ දැනුම් ටික එකතු වෙන්නේ නැත්තම් ඒවා උපදින්නේ ඒවා හටගන්නේ හදවත තුලයි කියන එක තේරුම් ගන්න ඕනේ. අපි කල්පනා කරන්නේ මොලෙන් නෙමෙයි. අපි කල්පනා කරන්නේ හදවතින්. විද්‍යාවට අනුව විතරයි මොලෙන් කියලා කියන්නේ. දැන් හැබැයි හදවතේ තමයි සිතුවිලි හටගන්නේ. ඒ සිතුවිලි හටගන්නකොට ඒ සිතුවිලි වලට අනුව මොලේ එක එක වෙනස් වීම් ඇති වෙනවා. එන්සයිම් වල එක එක වෙනස් වීම් ඇති වෙනවා. මොලේ ස්නායු වල එක එක වෙනස් වීම් ඇති වෙනවා. පේශි වල එක එක වෙනස් වීම් ඇති වෙනවා. ඉතින් ඒක නිසා ඒව විද්‍යාව ඇහැට පේනවනේ. එක එක්කෙනා හිතන දේවල් ඔස්සේ මොලේ වෙන එන්සයිම් ක්‍රියාකාරීත්වයේ රසායනික වෙනස් වීම මෙහෙම යාලා විද්‍යා උපකරණ වලට කැමරා වලට ඒව නිරීක්ෂණය කරන්න දකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ අනුව යාලා හිතනවා මේ භෞතික වෙනස් වීමක් මොලේ වෙන හන්දා සිත ඇත්තේ සිතුවිලි ඇත්තේ මොලේ වෙන්න ඇති කියලා. නමුත් හිත මේ තියනවා දැකලවත් හිතුවිලි තියනවා දැකලවත් නෙවෙයි කියන්නේ. එක එක්කෙනා හිතන දේවල් අනුව කරන දේවල් අනුව මොලේ වෙන භෞතික වෙනස් වීම නිරීක්ෂණය කරලා එයාලා අනුමාන කරනවා හිත තියෙන්නේ මොලේ වෙන්න ඇති කියලා. නමුත් එහෙම කියන්න බෑ. කෑම සුවඳ එනකොට කටට කෙල උනනවනේ. ඒතර කවුරු හරි කිව්වොත් එහෙම හිත තියෙන්නේ දිවේ කියලා එකයි මේ කෙල උනන්නේ කෑම සුවඳ එනකොට කියලා කිව්වොත් එහෙම. ඊළඟට තරහ ගියාම S2 රතු වෙනවා. කාට හරි කියන්න පුළුවන් නේනම් සිත තියෙන්නේ S2 කියලා එකයි ඔය තරහට S2 රතු වෙන්නේ. තරහක් ඇති වුණාම මූණ වෙනස් වෙන්නේ එකයි මූණේ තමයි හිත තියෙන්නේ කියන්න පුළුවන්නේ. ආසාවක් ඇති වුණාම මුළු ශරීරෙම වෙනස් වෙනවනේ. ඔය ලස්සන කෙනෙක් එහෙම දැක්කහම සමහර අය කරන්ට් එකක් වැදුනා වගේ බලාගෙන ඉන්නේ. එයාට වෙන මුකුත් සද්දයක්වත් ඇහෙන්නේ නැහැ නේ වෙලාවට. කතා කළත් දෙපාරක් කතා කරන්න ඕනි ඇහෙන්න නම්. නැත්තම් ඇහෙන්නේ එච්චර දැඩි අවධානයක ඉන්නේ. එතකොට කෙනෙකුට කියන්න පුළුවන් හිත තියෙන්නේ මුළු ඇඟේම. ඒක තමයි මුළු ඇඟම වෙනස් වුනේ ලස්සන කෙනෙක් දැක්කට පස්සේ ආසාවක් ඇති වුණාට පස්සේ කියලා හිත කියන්න පුළුවන්නේ. එහෙම භෞතික ක්‍රියාකාරීත්වයක් මත හිත තියෙන තැන තීරණය කිරීම වැරදි ඇත්තටම. හිත තියෙන්නේ හදවතේ ලේ ධාතු ඇසුරු කරගෙන කියලා තථාගතයන් වහන්සේගේ ධර්මය තුල ගන්නන විශේෂයෙන් අභිධර්මය තුල ඒවා පැහැදිලි කරලා දීලා තියෙනවා. ඉතින් අපි මේ රූප ගැන කතා කරමින් හිටියේ. ඒ රූප ගැන කතා කරනකොට තව රූපයක් තියෙනවා ඊළඟට. දැන් හෘද වස්තු රූපේ හදවත ගැන කිව්වා. ඊළඟට තියෙන කාය විඤ්ඤාති රූපය කියලා. කාය විඤ්ඤාති රූපය සතර මහා ධාතුන්ගෙන් හටගත්ත තව එකක්. කාය විඤ්ඤාති කියන්නේ කයින් යම් යම් දේවල් හැඟවීම. දැන් කයින් අපි යම් යම් දේවල් හඟවනවනේ ඉස්සරහට යාම පිටිපස්සට ඒ මත දිගහැරීම වටපිට බැලීම අපිට ඔළුවෙන් ඔව් කියලා කියන්නත් පුළුවන් ඕන නැහැ කියලා කියන්නත් පුළුවන්. අනේ කයින් කරන ඒ යම් යම් දේවල් හඟවන ස්වභාවය දැන් ඉස්සරහට යනවා කියලා තේරෙනවා සමහර කෙනෙක් දිහා බලන් හිටියාම. එයා පිටිපස්සට එන්න හදන්නේ. එයා හදන්නේ දුවන්න. අන්නේම අපිට හිතෙනවානේ කයින් යමක් තේරුම් ගන්න පුළුවන් බලන් ඉඳලා. ඒකට කියනවා කාය විඤ්ඤාති රූපය කියලා. ඉතින් තවත් අපි වේදනා සංඥා සංකාර විඥාන ගැන ඊළඟ වැඩසටහනින් කතා කරමු. හොඳයි, තෙරුවන් සරණයි. අද දවසේ මේ හෝරාවක කාලයක් මේ උතුම් ධර්මානුශාසනාව හා අපේ පින්වත් පිරිස එකතුව සිටියේ. විශේෂයෙන් ධර්මයේ ප්‍රධාන වූ මූලික කාරණාවන් අපේ පින්වත් ස්වාමින් වහන්සේ සද්ධර්ම සාගර සාකච්ඡාව ඇසුරින් පැහැදිලි කර දෙන්නට උගන්වා දෙන්නට යෙදුනේ. විශේෂයෙන් මේ උතුම් කුසලයත් අපේ පින්වත් ස්වාමින් වහන්සේටත් එකසේම අපි හැමෝම අනුමෝදන් කරමු. ලෝ සසුන් වැඩ වඩන්නට චිරජීවනය වේවා. විශේෂයෙන් කායික මානසික ශක්තිය, ධෛර්යය, නිදුක නිරෝගී භාවය මේ උතුම් කුසලයත් අපේ පින්වත් ස්වාමින් වහන්සේට එකසේම පිහිට වේවා ප්‍රාර්ථනාවෙන් අපි පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. අද දවසේ මේ උතුම්
ධර්ම දානමය පින්කම සඳහා සද්ධර්ම සාගර සදහම් කතිකාව සඳහා අද දවසේ මේ දායකත්වයේ දරන්නට යෙදුනේ හොරණ කබල්ලාගොඩ පදිංචි ආර් යර්ලින් නෝනා මහත්මිය, ඒ.එම්. හේමපාල මහත්මයා, මාලක රුවන් හිරාන් යන පුතුන් තිදෙනා සහ නදීකා සඳමාලි චන්දිමා යන ලේලිවරුන් තිදෙනා ප්‍රධාන පවුලේ පින්වත් පිරිස අද දවසේ මේ උතුම් මහෝත්තම ධර්ම දානමය පින්කම සඳහා දායකත්වයේ දරන්නට යෙදුණා. සුජීවත්ව වාසය කරන පින්වත් හැම දෙනාටම ආශිර්වාද කරන්නට, පුණ්‍ය අනුමෝදනා කරන්නට, ඒ වගේම නමින් මිය පරලෝකීය සිළු ඥාති හිතයිශීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට අපගේ පූජනීය පින්වත් ස්වාමින් වහන්සේ ඊටාම ගෞරවයෙන් නමස්කාර පූර්වකව පින්වත් හැම දෙනා වෙනුවෙන් ආරාධනා කොට සිටිනවා. සුපින්වත් ඔබ හැමට උතුම් තෙරුවන් සරණයි. අද ඊ타ත්ම සද්ධාවෙන් ඊ타ත්ම ගෞරවයෙන් මේ ධර්ම දේශනාමය පින්කමේ දායකත්වයේ දරමින් කටයුතු කළා හොරණ කබල්ලාගොඩ පදිංචි ආර් යර්ලින් නෝනා මහත්මිය, ඒ.එම්. හේමපාල මහත්මයා, මාලක රුවන් හිරාන් කියන පුතුන් තිදෙනා, නදීකා සඳමාලි චන්දිමා කියන ලේලිවරුන් තිදෙනා දායකත්වයේ දරමින් කටයුතු කළා. ඒ පින්වතුන් ලොකු පිනක් තමන්ගේ ජීවිතයට එකතු කරගත්තා. මෙලොව යහපත පිණිස උපකාර වෙන පිනක්, පරලොව සුගතිය පිණිස උපකාර වෙන පිනක්, නිවනට හේතු වෙන පිනක් අපේ ජීවිතයට එකතු වුණා කියලා සතුටටපත් වෙන්න. ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා මිය පරලොව ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. අතුකෝරළගේ මැයි නෝනා මහත්මියට, රයිගමගේ නැපෝසිඤ්ඤෝ පියාණන් වහන්සේට, සපරමාදු මහබලගේ ඇලිස් නෝනා මෑණියන් වහන්සේට, ඇතුළත් මුදලිගේ පේද්‍රික් කප්පුහාමි පියාණන් වහන්සේට, නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට, අපවත් වී වදාළ අතිගෞරවනීය දරණාගම කුසල ධම්මනායක මාහිමිපාණන් වහන්සේට, මේ මිය පරලොව ගිය හැම දිනාටම මේ පින්පෙත් ඒකාන්ත කොට දැනේවා, පෙනේවා, ලැබේවා, අනුමෝදන් වේවා. එයාගේ පරලෝක ජීවිත වාසනාවන්ත වේවා, සැප බහුල වේවා. සසර ගමන සුවපත් වේවා, සසර දුකින් අත් මිදෙත්වා. ලෝකෝත්තර අජරාම රමා මහ නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම ආශිර්වාද කිරීම. ඒ.එම්. දයාවතී සහෝදරියට, පුතුන් තිදෙනාට, ලේලිවරුන් තිදෙනාට, මුණුබුරු මිනිබිරියන් සියලු දෙනාට, ඒ වගේම වැඩසටහන මෙහෙවන ස්වාමින් වහන්සේලා ප්‍රධාන වන්දනීය පූජනීය සියලුම මහා සංඝරත්නයට සහභාගී වූ හැම දෙනාටම ආශිර්වාද කරනවා. මෙවර සිස්වත්ව විභාගයට පෙනී සිටින බුද්ධිම දනුජ පුතාටත් නිදුක් නිරෝගී සුව දිගාසිරි වැඩේවා. ඉගෙන ගන්න අවශ්‍ය කායික ශක්තිය, මානසික ශක්තිය, චිත්ත ඒකාග්‍රතාවය, ධාරණ ශක්තිය, නොපසුබස්නා උත්සාහය වැඩේවා. ඊටාම හොඳින් විභාගයට මුහුණ දී හොඳ ප්‍රතිඵල ලබා ගන්න ආශිර්වාද වේවා කියලා සෙත් පතනවා. ඒ වගේම අවසාන වශයෙන් ඔබ අප හැම දිනාටම මේ පින් බලයෙන්, තෙරුවන් ගුණ බලයෙන් හැම දිනාම නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා, ආයුෂයෙන් වැඩෙත්වා, ශරීර වර්ණයෙන් වැඩෙත්වා, නිරෝගී සැපයෙන් වැඩෙත්වා, කායික බලයෙන් වැඩෙත්වා, ප්‍රඥාවෙන් වැඩෙත්වා, ගුණයෙන්, නුවණින්, යසයිසුරින්, සැප සම්පතින්, ධන දහාන්නෙන් වැඩෙත්වා. අපල උපද්‍රව, සතුරු කරදර, මාරක බාධක, නවග්‍රහ දෝෂ, අස්වා කටවහ දෝෂ, පුරාණ කර්ම විපාක, හිරුදුටු ගණදුරක් සෙයින් විහත විද්වංසනය වේවා. තබන පියවරක් පාසා, ගන්න හෙළන හුස්ම රැල්ලක් පාසා, කරන ක්‍රියාවක් පාසා, ගෙවෙන මොහොතක් පාසා මගේම උතුම් බුද්ධ රත්නය, මගේ උතුම් ධර්ම රත්නය,
මගේ මුතුම් සංඝරත්නය ඔබ හැම දෙනාගේ ජීවිතවලට ආරක්ෂා රැකවරණ සංවිධාන සලසා දෙත්වා. සසර ගමනේදී නරක තිරිසන් ප්‍රේත අසුර කියන සතර අපායෝත්පත්ති දුක්ඛයකටපත් නොවේවා. සුගතිගාමී වාසනාවන්ත සැප බහුල සත්පුරුෂ ජීවිත පෙළක් එක දිගට ලැබේවා. සෑම ජීවිතයකම කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. සද්ධර්ම ශ්‍රවණය ලැබේවා. යෝනිසෝ මනසිකාරය ලැබේවා. ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ ගමන් කරන්න ලැබේවා. ඉක්මන් ජීවිතයක අනන්ත බුදුපසේ බුදු අග්‍රශ්‍රාවක මහශ්‍රාවක මහරහතන් වහන්සේලා නිමීසනසී පැමිණ වදාළ සාන්ත ප්‍රණීත නිර්වාණ ධාතුව අවබෝධ කරගන්න මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට සක්‍ර දේවේන්ද්‍ර මතු බුදු වෙන මහ බෝධිසත්වයන් වහන්සේ ප්‍රධාන සදෙව් ලෝකවාසී සියලු දෙවියෝද ආර්ය සුමන සමන් දිව්‍ය රාජානන් වහන්සේ ශාසන භාරධාරි විෂ්ණු දෙවියන් මේ පලාත භාර මහා විභීෂණ දෙවියන් රුකුණට අධිපති කතරගම දෙවියන් වන්නිහත්පත්තුවට අධිපති අය්‍යනායක දෙවියන් අලුත් නුවර දැඩිමුණ්ඩ දෙවියන් ගම්බාර දෙවියන් ඒ වගේම අපේ ජීවිත ආරක්ෂා කරන රැකගන්න ඉෂ්ඨකාමී හිතකාමී දෙවි දේවතාවන් ප්‍රධාන සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය සැප සම්පත්තිය අසීසුරු වර්ධනය වෙත්වා. දෙවියෝ දමා නිවනින් සැනසීම ලබත්වා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං චිරං රක්칸තු දේශනං චිරන් රක්칸තු මං පරන්ති. ඉදං බෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං බෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං බෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ.